समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. ඇත්තටම ධර්ම දානය කියන්නේ ලෝකයේ අග්‍රතම දානයක්. හේතුව සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේවට වඩා හොඳයි අබේ දානය දෙන එක, කාට හරි කැම ටිකක් දෙන එක. ඉතින් බණක් කියවනවට වඩා හොඳයිනේ සතෙක් නිදහස් කරන එක. ඒ වගේ හිතන්න පුළුවන්. නමුත් අපිට සාංශාරිකව මිනිහෙක් නිදහස් කරන්න බෑ. සත්වයක් නිදහස් කරන්න බෑ. ඕනනම් ජීවිතේ බේරන්න පුළුවන්. දැන් මාළුව අල්ලගෙන පාර අයිනේ ඉන්නවා මිනිස්සු. කකුලුව එහෙම ඉතින් නිදහස් කරන්න පුළුවන්. නමුත් කකුලුවෙක්ගේ සංසාර ගමන කෙබඳු එකක් වෙයිද? ඒකින් කොහොමද මම නිදහස් කරන්නේ? සමහරට ඒ සතාගේ සංසාරික අවදානමට මට විකල්ප නැහැ. ක්ෂණිකව මේ මොහොතට ප්‍රතිචාර දක්වන එක බුදුදහමේ ක්‍රමය නෙමෙයි. මේ වෙලාවට ප්‍රතිචාර දක්වන එක බුදුදහමේ ක්‍රමය නෙමෙයි. බුදුදහමේ ක්‍රමය තමයි පටිච්ච සමුප්පන්නව හේතු හොයා විසඳුම් හොයන එක. ඒතකොට ඒක කරාට පස්සේ වඩා හොඳ ආධ්‍යාත්මයක් ගොඩ නැගෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ කරන්නේ රජ්ජුරුව උත්සාහ කරන්නේ ඵලයට ප්‍රතිචාර දක්වන්න. රජුරන්ට හරි උමනාවක් තිබුණා මේ ඵලයට ප්‍රතිචාර දක්වන්න. රජුරුව ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. රජුරුව විශාල පිරිසක් යෙදෙව්වා මේ අඟුලිමාලාතින් වෙන මේ ප්‍රචණ්ඩ ක්‍රියාව නතර කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ එයාට සත්තු මරන්න එපා කියලාවත් මොකක්වත් කිව්වේ නැහැ. හේතු වෙනස් කරා. එතකොට හේතු වෙනස් කරනකොට අඟුලිමාල වඩාත් හොඳ ශාන්තුවරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ රජුරුව ඵලයට ප්‍රතිචාර දක්වනවා. බුදුරජාණන් වහන්සේ හේතුවට ප්‍රතිචාර දක්වනවා. එතකොට හේතුවට ප්‍රතිචාර දක්වනකොට අඟුලිමාල වඩාත් හොඳ ශාන්තුවරයෙක් මුනිවරයෙක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ බිලාවෙම ප්‍රතිචාර දක්වද්දි කෙනෙක් හිතන්න පුළුවන් අනේ මේ සත්තු පව්. එහෙම හිතන්න පුළුවන්. නමුත් මාළුවෙක් නිදහස් කරා කියලා හරකෙක් නිදහස් කළා කියලා හරකෙක්ගේ සංසාර ගමනින් අපිට නිදහස් කරන්න බෑ. ඒකත් හොඳයි. නමුත් ඔබත් මමත් අපි හැමෝම සාංශාරිකයි. සංසාරේ කර කියාගත්ත දේවල් වලට අනුව තමයි මේ මොහොතේ අපිට ලැබිලා තියෙන මුණ ගැහිම් හමුවීම් සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මේ මොහොතේ කුමන පදනමක් හරි කමක් නැහැ. දැන් මේ පත් වෙලා තියෙන තත්ත්වේ කොහොම වුණත් කමක් නැහැ. කඩමලු කෑල්ලක් ඇඳගෙන හරි කමක් නැහැ. අඬා හරි කමක් නැහැ. දැන් ධර්මයේ දියුණු කරගෙන මේ ගෝර සංසාරේ නිදහස් වෙන තැනකට අපේ හිත ක්‍රමානුකූලව හදාගන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. ඒතර එතනදී ධර්ම දානය කියන්නේ බොහෝම විශ්මිත දෙයක්. මොකද මේ ධර්මයේ හරහා හිත නිමාගත් අය, භාවනාව දියුණු කරන අය විශාල පිරිසක් ඉන්නවා. ජීවිතේ විමසන අය ඉන්නවා. ඒ විමසීම ලෝකේ කොහෙවත් හම්බ වෙන්නේ නැති එකක්. ඒක කාටවත් හම්බ වෙන්නෙත් නැහැ. ඒක ගොඩක් අයට මුණ ගැහෙන්නෙත් නැහැ. ඒක කරගන්නත් බෑ ඇත්තටම. ඒක මේ පරණ පිනකට තමයි මේ ධර්මයේ පරණ කුසලතාවයක් මතුවෙලා තමයි මේ ධර්ම මාත්‍රයක් හරි ජීවිතේට ගලප ගන්න තැනකට අපේ හිත හැදිලා තියෙන එක අතිශය දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේ ලෝකයේ සමහර මිනිස්සු කියනවා මට නම් දැන් කලකිරලා තියෙන්නේ, එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. ලෝකයේ කලකිරිනවා කියලා කියන්නේ නිවනට නෙමෙයි. නිවන කියලා දෙයක් තියනවා කියන ඉඟියට ලෝකේ කලකිරීම කියලා කියන්නේ. ලෝකයේ දෙස කලකිරී බලා සිටීම නිර්වාණය නෙමෙයි. නිර්වාණය කියලා ශාන්තියක් ලෝකේ තියනවා කියලා අදින අඬබෙරේ තමයි ඔය කලකිරින එක. ඒ නිසා ලෝකේ කලකිරින එකමයි වටින්නේ. මිනිසුන්ට මේ ජීවිතේ එපා වෙන එකමයි වටින්නේ එක පැත්තකින්. ඇයිද? ඒ හැබැයි එපා වෙනකොට මොකද එපා වෙනවා කියලා කියන්නේ මේ අනේ ඔබට ජීවිතේ එපා වේවා කියලා නෙමෙයි. නමුත් මේ ජීවිතේ සාරයක් නැහැ.
හරයක් නැහැ. ඒ නිසා මේ හරයක් නැති මේ ජීවිතය තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ විමර්ශනය කරන කුසලතාවය හදාගන්න ජීවිතේ කලකිරීම ඉතාම හොඳ අවස්ථාවක්. මොකද කලකිරිච්ච අය ධර්මයට ඇවිල්ලා ධර්මී ඉහළ ප්‍රයෝජන හදාගත්ත අයත් ඉන්නවා. ඒගොල්ලෝ අදටත් කියනවා අනේ දා කලකිරුණ එකමයි හොඳ කලකිරුණ එකමයි හොඳ කියලා. ඒතකොට ධර්ම දානයක වටිනාකම තීරණය වෙන්නේ දැන් ධර්ම දානය ඒ කාලේ ඉඳලා තින ඔය කාශ්‍යප බුද්ධ ශාසනයෙම ඉඳලා තිනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ මගපල ලැබුවේ ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන මිනිස්සු එනවලු. හොයාගෙන මිනිස්සු එනකොට මේ උන්වහන්සේගේ ආරාමේ හොයාගෙන ඒ කාලේ ඉතින් අද වගේ බෝඩ් ගහලා ආරාම තියෙන තැන නැහනේ. ඉතින් හොයාගෙන එනකොට මේ සිංගමන් යදින මිනිහෙක් ඉඳලා තියෙනවා. මේ මිනිහයාගෙන්ලු අහන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ආරාමේ කොහෙද කියලා. එතකොට එයා කියන්නේ ආන් අර පැත්තේ ඉන්නවා කියලා කියනවලු අත දික් කරලා. ඒක තමයි යා කරපු කුසලයේ කියන අවබෝධයටපත් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාව පෙන්නපු එක තමයි කුසලයේ කියනවා. එහෙමනම් මේ ධර්ම දානේ වගේ එකක් සුළුවෙන් සලකන්න බෑ. සද්ධාව නැති කෙනෙක් නිකම් මේක විහිළුවට ගන්නත් පුළුවන්. නමුත් ධර්මයේ බලනකොට ධර්මයෙන් බලනකොට අපිට තේරෙනවා මේ ධර්මයේ තුල ඉන්නකොට පුදුම දියුණුවක් පින්වත් නැති වෙන්නේ. බලාගෙන ඉද්දි දියුණුව ඇති වෙන්නේ. මොකද ධර්මී විතරයි අපිට කියන්නේ මනස පිලිසරණ කරගන්න කියලා. තම තමන්ගේම මනසමයි පිලිසරණ කරගන්න ඕන. ආර්ථිකේවත් දරුවවත් බිරිඳවත් ස්වාමියාවත් මානව සම්පත්වත් මොකක්වත් නෙමෙයි. තම තමන්ගේම මනසම පිලිසරණ කරගන්න කියලා ධර්මී විතරයි කියන්නේ. එතකොට තමයි ධර්මයේ හරහා යාට ජය මංගල්‍ය උදා වෙන්නේ. ඔය සමහර ගාථාවලෙම තියෙන්නේ අර එක ගාථාවක තියෙනවා මට මතකයි බුදුරජාණන් වහන්සේ වැඳලා කියනවා යේච බුද්ධා අතීතාච යේච බුද්ධානාගතා කියලා කියන්නේ පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා. ඕකේ කියනවා මේ ඒක සත්‍යයි ඒතේන සත්‍ය වජ්ජේන හෝතුතේ ජය මංගලං කියලා. ඒ කියන්නේ බුදුරජාණන් අතීත බුදුවරුන්ටත් වඳිනවාය අනාගත බුදුවරුන්ටත් වඳිනවාය වර්තමාන බුදුවරුන්ටත් වඳිනවාය. ඒක ලෝකේ මේ බුදුරජාණන් වහන්සේලා තුල පවතින විශේෂ ගුණයට වඳිනවා. ඒක සත්‍යයි ලෝකේ. ඒ සත්‍ය බලයෙන් මට ජය මංගල්‍යයක්. මොකද්ද ජය මංගල්‍ය? ජය මංගල්‍ය තමයි රහත්වය. මේ ජය මංගල්‍ය කියන්නේ මේ ආර්ථික දියුණුව එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සරණ යාමෙන් ලැබෙන ජය මංගල්‍ය තමයි රහත්වය. නිකලස් බව. රාගේ ප්‍රහීන වෙච්ච තැන. මේ ගෘහයේ කඩා බිඳ දාපු තැන. මේ ගෘහයේ කඩා බිඳ දාපු තැනක තමයි අවබෝධය පිහිටන්නේ. ඒකයි කියන්නේ මේ රූප ධාතු යා රාග විනිබන්ධංච පන විඥානස්ස ඕකෝ. රූප ධාතුව කියන්නේ රූප ධාතුව කියන්නේ විඥාණයට ගෘහය. රූප ධාතුව කෙරෙහි බැඳිච්ච විඥානයක් පවත්වනවා කියන්නේ ඕක සාරි ගෘහේ වාසය කරනවා කියන එකයි. මේ ගෘහේ කඩාලා බිඳලා දාන එක තමයි බුදුදහමේ ක්‍රමය. ඇයි භාග්‍යතුන් වහන්සේ වදාළේ පළවෙනි උදාහරණයේද අනේක ಜಾති සංසාරම් මම නොඑක් ಜಾති වල ඇවිදගෙන ගියා. යනකොට මම හොයාගෙන ගියේ ගේ හදන වඩුවාව මට යාව හම්බ වුණා. හම්බ වුණාට පස්සේ මම ගේ හදන්න බැරි වෙන්නම කඩලා දැම්මා කියලා කියන්නේ. මොකද්ද ගෘහය? දැන් මේවට අලුත් නවාර්ථ කතන නව ප්‍රතිසංස්කරණ නෙමෙයි මේ. මේවා හරියට තෝරගෙන හිටියේ නැති වචන. එතකොට ගෘහය කියලා කියන්නේ මේ රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුව. මේක තමයි gedara. රූප ධාතු රූප ධාතුව කියලා කියන්නේ රූප ධාතු ගහපති විඥානස්ස ඕකෝ. රූප ධාතුව කියන්නේ විඥාණයට ගෘහය. අන්න ඒකයි මේ කඩලා දාන්නේ. අය පළවෙනි උදාහරණේ තියෙන්නේ පුණ ගේහන් නකාසේ ආයිගේ හදන්න බැරි වෙන්නම මං කැඩුවා කියලා. බුදුරජාණන් බුද්ධත්වයට පත් ඒ මොකද්ද ගෘහය? ඒ ගෘහය තමයි පින්වත්නි රූප ධාතුව. මොකද රූප ධාතු ගහපති විඥානසෝකෝ. රූප ධාතුව තමයි විඥාණයට ගෘහය. ඕකය කියන්නේ gedara කියන එක. වේදනා ධාතු ගහපති විඥානසෝකෝ. වේදනා ධාතුව තමයි ගෘහය. සංඥා ධාතු සංඥා ධාතුව කියන්නේ ගෘහය. සංකාර ධාතුව කියන්නේ ගෘහය. මොකටද? විඥාණයට. ඊට පස්සේ කියනවා රූප ධාතු රාග විනිබන්ධංච පන ඕක සාරීති උච්චති. රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන එක තමයි ගේ වසනවා කියන්නේ. බලන්න කොච්චර පැහැදිලිද? වේදනා ධාතුව කෙරෙහි රාග විනිබන්ධංච පන විඥානසෝකසාරී. වේදනා ධාතුව කෙරෙහි බැඳිච්ච විඥානයක් පවත්වනවා කියන එක තමයි ගේ වසනවා කියලා කියන්නේ. සංඥා ධාතුව සංකාර ධාතුව කෙරෙහි රාග විනිබන්ධංච පන විඥානසෝකසාරී. වේදනාව සංඥාව කෙරෙහි රාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා.
ඒ රාගයෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා කියලා කියන එකට තමයි ගෘහේ වසනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගේ කඩලා දාපු දවසට නැවත උපතක් කරා යන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම යාට දුක නිමා වෙනවා. ඒකට කරන්න තියෙන එකම දෙයයි මනස පිළිසරණ කරගන්න එක. මනස. එතකොට පුද පූජාවත් පිළිත් ඔක්කොම කරන ගමන් තමන්ගේම මනස පිළිසරණ කරගන්න එක. වෙන විකල්පයක් නැහැ. එතකොට තමන්ගේ මනස පිළිසරණ කර ඕකමනේ කියන්නේ අත්ත සරණ අනඤ්‍ය සරණ කියන්නේ. ධම්ම සරණ අනඤ්‍ය සරණ අත්ත දීපා විහෙරත මහණෙනි තමාවම දූපතක් කරගන්න කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි තමන්ගේ මනස පිළිසරණ කරගන්න කියලා. පින්වත්නි කිසිම භික්ෂුවක්වත් කිසිම දෙයක් පිළිසරණ කරගන්න එපා. ආරාම විහාරාංග ඔක්කොම වැදගත් ඊටාම වටිනාකම් සහිත දේවල් වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ මනස පිළිසරණ කරගන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ගෘහයේ කඩා දාන්න මනස පිළිසරණ වෙනවා මිසක් වෙන මොකක්වත් නැහැ. ඒ නිසා දැන් අපිට එක දෙයයි තියෙන්නේ තම තමන්ගේම මනස පිළිසරණ කරගෙන ඉන්න එක. වෙන විකල්පයක් අපිට නැහැ. එතකොට තමන්ගේ මනස පිළිසරණ කරගත්තට පස්සේ තමයි මේ සීලයකටද පිළිසරණ තියෙන්නේ. සමාධියටද පිළිසරණ තියෙන්නේ. ප්‍රඥාවටද පිළිසරණ නැත්තම් කොච්චර ප්‍රඥාවන්තයෙක් වුණත් තමන්ව පිළිසරණ කරගන්න බැරි වුණොත් එහෙම එයාට තියෙන්නේ බණ කියන එක විතරයි. හාමුදුරු කෙනෙකුට පවා. මට පවා මං කියන්නේ. එතකොට දැන් තමාව පිළිසරණ කරගන්න නැතුව දහම් දැනුම විතරක් නම් තියෙන්නේ. එතන විකල්පයක් නැහැ. ඕකට අර පෝටිල කියලා භික්ෂුවක් හිටියේ පෝටිල කියලා. ඉතින් එයා හරිය දක්ෂ කෙනෙක් පින්වත්නි. පෝටිල කියන හාමුදුරුවන්ට ත්‍රිපිටකේ හොඳට පාඩම්. බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම දවසක් ගෝලියොත් එක්ක ආවා. ගෝලියොත් එක්ක ආවහම බුදුරජාණන් මේ ඉතින් විශාල පිරිසකට උගන්වන ගුරුවරයෙක් පෝටිල කියන්නේ. එයා වැන්දහොම වඳිනකොට බුදුරජාණන් වහන්සේ තුච්ච පෝටිල සුවපත් වේවා කියලා කිව්වා. ඒක තමයි බුදුදහම පාවිච්චි කරන නරකම බරපතලම වචනේ. තුච්ච කියන්නේ හිස් කියන එක. හිස් පෝටිල කිය. මේ හාඳුනන හරි ප්‍රශ්නයක්. දැන් දුර ඉඳලා ආපුයි කිය ආපු ගමන් මේ හිස් පෝටිල කියලා කතා කරාම මේ හාඳුර බැලුවා මොකද දන්නේ මෙහෙම කිව්වේ. ඇයිද දන්නේ කියලා හවස් වෙනකන් කල්පනා කළා. යන්නත් ලෑස්තිලා ආයෙත් පැන්දා. වඳිනකොට ඒත් බුදුරජාණන් සුච්ච පෝටිල කියලා කතා කරේ. හොඳට කල්පනා කරා තනියෙන් එක තැනකට ගිහින්. මම මොකද්ද කරපු හිස් වැඩේ කියලා අහන්න ගියෙත් නැහැ. ශාස්ත්‍රු ගෞරවය තිබ්බනේ. එක තැනකටලා කල්පනා කළා. ඒතකොට එහා දුන්න තේරුණා මම මෙච්චර කල් උගන්නපු එක විතරයි කරේ. මම මගේ මනස පිළිසරණ කරගත්තේ නැහැ. මම මේ ගෝලිය විශාල පිරිසකට ඉගැන්නුවා. ඒගොල්ලෝ හොඳට ධර්ම ඉගෙනගෙන නිකලෙසුණා. හැබැයි මට ධර්මය අල්ලන්න බැරි වුණා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොකද කළේ? හරි කලකිරීමක් ඇති වුණා. අනේ මම වගේ කෙනෙක් උගන්න හිටියා මට ධර්මී පිළිසරණ කරගන්න බැන. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ හිස් පෝටිල කියලා කියන්නේ. එදා මේ ආරාමෙන් පිටත් වුණා ගෝලියෝ ටිකත් අරගෙන ගිහින් ගෝලයන්ට හොඳට තවසත් ධර්මී උගන්නලා පාන්දරින්ම පාත්‍ර සිවුරු අරගෙන විහාරයෙන් පිට වුණා. පාන්දරින්ම උගන් හිටිය හාඳුරු පිට වෙලා ඈත දුර ආරාමයකට ගියා. පව්වේ අහිංසක හාඳුරු කෙනෙක් ඉතින්. ඈත දුර ආරාමයකට ගියා. පයින්ම ගියා. සතපුම් ගානක් දුර. දැන් අර ගෝලියෝ ටිකත් අත්හැරලා දාලා උදේම ආරාමෙන් කාටවත් කිව්වෙත් නෑ. පයින්ම ගියා. පයින්ම ගිහින් පින්වත්නි ඒ ආරාමේ ඉඳලා තියෙනවා හාමුදුරුරු මම හිතන්නේ 15 නමක් විතර ඉඳලා තියෙනවා. ඔක්කොම රහතන් වහන්සේලා. ඈත දුර හරිම ජීවිතේ ඔක්කොම අත්හැරලා දාලා ගියේ. උගන්නනේ වද ඔක්කොම අත්හැරලා පාත්‍රේ විතරයි අතේ තිබ්බේ. පයින්ම සතපුම් ගානක් කඳු බෑවුම් අතරින් මේ හාමුදුරු දුරට ගියා. තැනක් නෑ යන්න ගියා. අර බුදුරජාණන්සේ තුහිස් පෝටිල කියපු වචනේට ඇතිවෙච්ච සංවේගයට. බුදුරජාණන්සේත් එහෙම වදාලේ මේ ද්වේෂයකින් නෙවෙයි උන්වහන්සේ වදාලේ දහම් සංවේගී මේ භික්ෂුවට උපද්දවන්න ඕනේ නැත්නම් මේ උගන්න මැරිලෙයි නිකම්ම කියලා. ඊට පස්සේ මේ හමුදුර ඈත ආරාමයකට ගිහින් ඒ ආරාමෙට ගිහින් කිව්වා ඊයේ මම බුදුරජාණන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන්සේ මට මෙහෙම කිව්වා.
මට තේරුණා මම මගේ මනස පිළිසරණ කරගන්න කැර ඉතුරු ඔක්කොම කළා. ඒ නිසා දැන් හාමුදුරනේ මට මගේ මනස පිළිසරණ කරගන්න ඕන. අනේ ඔබ වහන්සේලා මට උදව් කරන්න. එතකොට එතන වැඩිහිටි හාමුදුරු දැනගත්ත මේ භික්ෂුව ගුරුවරු ගොඩකට උගන්වපු කෙනෙක් ටිකක් මාන්නේ වැඩි. එතකොට අර ගුරු හාමුදුරුවෝ කිව්වා මේ මට නම් වෙලාවක් නැහැ. මෙහා පැත්තේ ඉන්න නමකින් අහලා බලන්නකෝ කියලා කිව්වා. ඒ හාමුදුරුව ළඟටත් ගිහින් සිවුර ඒකාංශ කරලා වැඳගෙන කිව්වා හාමුදුරනේ මට බුදුරජාණන් වහන්සේ හිස් පෝටිල කියලා කිව්වා. මට හරි සංවේගයක් ඇති වුණා. මං ගෝලියෝ ටික ඔක්කොම අත්හැර දාලා උදේම ආරාමින් පිට උනේ ආයේ පැත්ත බලන්නේ කියලා හිතාගෙනයි. මට පුළුවන් නම් උදව් කරන්න. ඒ කියන්නේ යා ධර්මයේ දන්නවන් ප්‍රායෝගික නිවන් මාර්ගය නම් එයා දන්නේ නැහැ. මොකද මේ පොත කියවලා දැනගත්තට මදි ඒකයි ගුරුවරයෙක් ඇසුර ඕන. පොතේ තියෙන එක වඩාගෙන යනකොට පොඩ්ඩක් වෙනස්. වඩාගෙන යනකොට පොතේ තියෙන ක්‍රමේ හරියටම හරි. නමුත් ඒ කෙනාගේ හිතේ ස්වභාවය වෙනස්නේ. ඒතකොට වඩාගෙන යනකොට දැන් ඔය උදාහරණයක් විදිහට සමහර අය භාවනා කරගෙන යනවා. සමහර අයට ආලෝකයේ හොඳට පහළ වෙනවා. එතකොට මේ ආලෝකයේ උතුරට යන්න කියලා හිතනකොට එහෙම එකක් තියෙනවා. ආලෝක සංඥාව පහළ වෙනවා. උතුරට යන්න කියනවා උතුරට යනවා දකුණට. ඒක ওই විදිහට ඒකම ඉලක්ක කරගෙන භාවනා කරන ආලෝක සංඥාව සම්බන්ධ නමුත් සමහර අයට ඒක උපදින්නේ නැහැ. සමහර අයට පළවෙනි ධ්‍යානෙ උපදින්නේ නැහැ. එතකොට පළවෙනි ධ්‍යානෙ උපදින්නේ නැහැ කියලා එයා භාවනාව අත්හැරලා දැම්මොත් එහෙම එයා ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික පළවෙනි ධ්‍යානෙ මෙයයි කියලා ධර්මයේ තියෙනවා. නමුත් පළවෙනි ධ්‍යානෙ උපදින්නේ නැහැ කියලා එයාට විකල්ප තියෙනවා තව. එතකොට දැන් පොදුවේ ධර්මයේ තියෙනවා සමහර ඔය ධ්‍යාන නිස්සේ සූත්‍රයේ වල එහෙම තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ උපදවගෙන දෙවෙනි ධ්‍යානෙ උපදවගෙන තුන්වෙනි ධ්‍යානෙ උපදවගෙන හතරවෙනි ධ්‍යානෙ උපදවන අරූපාවචර ධ්‍යානත් උපදවගෙන තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. නමුත් ඒක දේශනාවේ තිබ්බට ඒක එකම ක්‍රමයේ කියලා අල්ලගත්තොත් අපි ඔක්කොම පළවෙනි ධ්‍යානයත් හදා ගන්න ඕන දෙවෙනි ධ්‍යානයත් හදා ගන්න ඕන අරූපාවචර ධ්‍යානත් හදා ගන්න ඕන ඊට පස්සේ තමයි නිරෝධ සමාපත්තිය තියෙන්නේ කියලා එහෙම කළොත් හරියන්නේ. අනික පින්වත්නි පළවෙනි ධ්‍යානයි දෙවෙනි පළවෙනි රූපාවචර ධ්‍යානයි අරූපාවචර ධ්‍යානයි වලින් උඩින් නිමේ නිරෝධ සමාපත්තිය තියෙන්නේ. නිරෝධ සමාපත්තිය තියෙන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදිහට ওই ධ්‍යාන උපදව ගත්තා ඉක්මනට ගිහින්. කැලෑයේදී ඉක්මනට උපදව ගත්තා. ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ අය ළඟ උපදව ගත්තා. නමුත් උන්වහන්සේ 8 වෙනි ධ්‍යානයට ගිහින් වීරිය කළා මොකක්වත් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ධ්‍යාන මාරු කර බැලුවා. පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙන් ආයේ පළවෙනි ධ්‍යානෙ. ඔන්න ඔහොම මාරු කර බලද්දී රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැදින් තමයි නිරෝධ සමාපත්තිය මතුවෙන්නේ. අන්න ඒකයි උන්වහන්සේට අවුරුදු ගාණක් අවබෝධය කරා යන්න ප්‍රමාද වුණෙත් එක පැත්තකින්. හේතුව 8 වෙනි ධ්‍යානෙන් පස්සේ නෙමෙයි නිරෝධ සමාපත්තිය තියෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කරන්නේ අරූප මේ ධ්‍යාන වලට එක ධ්‍යානයක් එක සමාපත්තියක් එකතු කළා නිරෝධ සමාපත්තිය කියලා. ඒකෙන් නිරුද්ධ වෙලා යන ඔක්කොම. බුදුරජාණන් වහන්සේගේ කාලේ දිබ්බ චක්කු ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, පරතිච්ච විදාන ඥානෙ මේවා තිබ්බා. ඒවාට එක අභිඥාවක් එකතු කළා. මොකක්ද? ආසවක්කය ඥානෙ කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ ආසවක්කය ඥානයයි නිරෝධ සමාපත්තියයි විතරයි. ඊතුරු ඔක්කොම බුද්ධ කාලේ තිබ්බා. රූපාවචර ධ්‍යාන තිබ්බේ නැද්ද? තිබ්බා. අරූපාවචර ධ්‍යාන තිබ්බා. ඒකට එකක් එකතු කළා. 9 වෙනි එක මොකද්ද? නිරෝධ සමාපත්තිය. නමුත් නිරෝධ සමාපත්තිය හම්බ වෙන්නේ 9 වෙනියට නෙමෙයි. 9 වෙනියට නෙමෙයි. නිරෝධ සමාපත්තිය තියෙන්නේ රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැද. ඒක තමයි ක්‍රමේ. නමුත් දැන් මේ ධ්‍යාන නිස්සේ සූත්‍රයේ කියවපු මිනිස්සෙක් දැන් පොතේ තියෙන ක්‍රමයට වඩාගෙන ගියොත් එහෙම එයාට මම කියන්නේ මේ කාලෙකට නිවන්ට යන්න වෙන්නේ නැහැ. ඇයි? ඒකේ තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්න. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඊට පස්සේ එතනින් නවතින්න එපා. රූපාවචර පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න. අරූපාවචර දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්න. ඔහොම කියන්නේ ධ්‍යාන 8ම ගිහින් නිරෝධ සමාපatti. ඕක හැමෝටම කරන්න බෑ. අද නම් කොහොමත් බෑ. නමුත් ඒ පොතේ තියෙන එක වඩාගෙන යනකොට, පුහුණු කරගෙන යනකොට බොහොම පහසු ක්‍රම තියෙන ඕන තරම්. හරිම පහසු ක්‍රම තියෙනවා. ඇත්තටම පළවෙනි ධ්‍යානෙටවත් යන්නේ නැතුව විපස්සනා කරන ක්‍රම තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේම මතක් කළා.
මහණෙනි මේ ධානයේ සාරය කියලා ගන්න එපා කියලාම වදාලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වැඩපිළිවෙල එක උන්වහන්සේ මේ පිළිවෙලට කරගෙන වැඩි. හේතුව ඒ උන්වහන්සේට ගුරු උපදේශයක් තිබ්බේ නැහැ. උන්වහන්සේගේ හිතේ මේ ධර්මයේ උපන්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ හිතේ උපන් ධර්මයේ උන්වහන්සේ වඩපු විදියටම ලෝකෙට කිව්වා නෙමෙයි. උන්වහන්සේ පහසු ක්‍රමයේ කියලා දුන්නා. ඇයි උන්වහන්සේ මන්දගාමී වුණා මේ ක්‍රමයට නම් කාටවත් නිවනටපත් වෙන්න ආමාරු. ඒකනේ උන්වහන්සේ බණ කියන එක අත්හැරිය මුලින්ම. මේක නම් මහා ගැඹුරු ක්‍රමයක්. මෙබඳු ගම්බීර ක්‍රමයක් ලෝක සත්‍යයට අවබෝධ කරනවා කියන එක අමාරු වැඩක්. ඒ නිසා මට මහන්සිය විතරයි ඉතුරු වෙන්නේ බණ කියලා ඉවර වෙනකොට. ඒ නිසා බණ කියන්න ඕනේ නැහැ. ඒකනේ උන්වහන්සේ පසුබැස්සීක වෙලාව අවබෝධයට පත්වලා ඊට පස්සේ අර සහම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කියනවානේ ඔබ වහන්සේ ඔහොම ඉන්න එපා. බොහොම ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නවා. ඔබ වහන්සේ ඔහොම හිටියොත් හරිය ප්‍රශ්නයක් කියන්නේ ලෝක සත්වයා මේ ප්‍රශ්නේ යට යනවා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝක සත්වයා කිරී අනුකම්පාවෙන් දහම් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළාම ඒ ආරාධනාව බාර අරගෙන භාග්‍යවතුන් වහන්සේ අභිඥාපාදක සමාපත්තියෙන් නැගිටලා සමවැදිලා බැලුවා අවබෝධයට මොකද්ද පහසුම ක්‍රමය කියලා. එක ක්‍රම තියෙනවා. එක ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂව දන්නවා. ඒ ක්‍රම ගොඩාක් කියලා තියෙනවා. ඒ කියපුවා ඔක්කොම පොතේත් නැහැ. ඇයි පොතේ ලියන්න පුළුවන් ටිකක් තියෙන්නේ. පොතේ පුළුවන් ලියපු ටික හරි ඇත්තටම. ඒක හරියටම හරි. නමුත් එක මාර්ගයක් ලියනවා නම් අඩුම පොත් 5ක් 6ක්වත් ඕන වෙනවා. ඒ නිසා සූත්‍රයේ තියෙන සාරාංශය ඒ සාරාංශය අල්ලගෙන හොඳ ගුරුවරයෙක්ගේ ඇසුරත් එක්ක පුහුණු කරගෙන ගියොත් අවබෝධය කරා යන්න පුළුවන්. මේ ගිහි ජීවිතයේ තුලදීම සෝතාපන්න වෙන්න පුළුවන්. එහෙම සෝතාපන්න වෙච්ච අයත් දැන් ඉන්නවා. ඒක ලොකු ලාභයක්. මේ ධර්මයෙන් ලැබිච්ච ලාභ. මොකද මෙච්චර කල් කතා වුණේ තව්තිසාවේ යෑමක් ගැන විතරයි. හැමෝම කිව්වේ දිව්‍ය ලෝකේ යන්න කියලා. ඒක බුදුදහමට එකඟ නැහැ. ඇයි බුදුරජාණන්සේ භවයේ වර්ණනා කළේ නැහැ. ඉතින් භවයේ වර්ණනා කරලා නැතුව අපි කොහොමද දිව්‍ය ලෝකේ යන්න කියලා මිනිසුන්ට කන්නලව් කරන්නේ? එතකොට භවයේ බුදුරජාණන්සේම වදාලා මහණෙනි මම අසුරු සැනක් ගහන මොහොතක්වත් නම් භවේ නම් වර්ණනා කරන්නේ නැහැ කියපු එකේ අපි කොහොමද භවයේ වර්ණනා කරන්නේ? දිව්‍ය ලෝකේ යන්න, තුසිතයට යන්න, යාමීට යන්න, සක්‍ර දේවේන්ද්‍රයා ළඟට යන්න කී අපි කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ ධර්මයේ දියුණු කරගෙන යන කෙනා බැරි වෙලා හරි ධර්මයේ දියුණු කරගන්න බැරි වුණොත් එයා සුගතිය යයි අනිවාර්යෙන්ම. වැඩුන් නැත්තම්. නමුත් ඒක අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන තත්ත්වයක් නෙමෙයි. මනස පිළිස් දැන් මම මේ එකම දෙයක් කියන්නේ තමන්ගේම මනස පිළිසරණ කරගන්න. ඒකට උදව්ව ගන්න ස්වාමින් වහන්සේලාගෙන් පොත්පත් වලින් හැබැයි පොත්තටම බැහැගෙන නම් ඉන්න එපා. ඒක උපදේශයක් අද මේ ධර්මය අහන අයට. පින්වත්නි දැන් බලන්න මේ පෝටිල හාමුදුරුවකින් දෙවනි හාමුදුරුව ළඟට කිව්වා මම මෙහෙම ගියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළාද මේ හිස් පෝටිල කියලා කිව්වා මට හරි හිතට වේදනයි. දැන් මෙහාරු හිත රිදිලා ඇවිල්ලා තියෙන්නේ හොඳටම. එතන මේ හාමුදුරුව ඒ උන්වහන්සේත් රහත් වෙලා. උන්වහන්සේ කිව්වා මේ මට නම් ඕවට උපදෙස් දෙන්න වෙලාවක් නැහැ. ඔබ වහන්සේ මේ හා පැත්තේ ඉන්න හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකෝ පොඩ්ඩක් කියලා. දැන් මේ අර හාමුදුරුවෝ වටේට පිළිවෙලට යවනවා. ඒ හාමුදුරුව ළඟටත් ගිහින් සිවුර ඒකාංශ කරලා වැඳලා කිව්වා. දැන් මේ හොඳට ධර්මයේ දන්න කෙනෙක්. ත්‍රිපිටකය ගැන හොඳට කටපාඩම් ගුරුවරු ගෝලයෝ 500කට විතර උගන්න හිටිය හාමුදුරුවෝ කෙනෙක්. ඔහොම ගිහින් අන්තිමටම ඒ හැමෝම කිව්වා මේ හැපැත් එක්කනගෙන් අහන්නකෝ කිව්වා. ඇයි උන්වහන්සේලා දන්නවා මේ භික්ෂුව මේ ගුරුවරයෙක් විදිහට කාලයක් වැඩ කරලා හරි මාන්නේ තියෙන ඔළුවේ. අන්තිමට මේ හිටිය ටිකක් පොඩි හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේත් නිකලෙස්. උන්වහන්සේත් මරණී කියන රෝගී සුවපත් කරගෙන හිටිය කෙනෙක්. උන්වහන්සේ එතන ගිහින් එතනත් මෙහාන්ට ඕන කොහොම හරි ධර්ම මාර්ගය ඉගෙන ගන්න. ඊට පස්සේ උන්වහන්සේ ළඟත් දන ගහගෙන කිව්වා මට ප්‍රශ්නයක්. ඔබ වහන්සේවත් උදව් කරන්න මට. මම සැතපුම් ගානක් දුර ගෙවාගෙන ආවේ. පොඩි ගමනක් නෙමෙයි මං ආවේ. මට උවමනයි මේක කරගන්න. ප්‍රායෝගික නිවන් මාර්ගය මම ඇත්තටම දන්නේ නැහැ. මම දන්නේ පොතේ එක උගන්වන්න විතරයි. මම දන්නේ ඒක උගන්වන්න විතරයි. ප්‍රායෝගික නිවන් මාර්ගය මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ විතරයි දැන් මෙතන ඉන්නේ. ඔබ වහන්සේට පුළුවන් ද මට උදව් කරන්න. එතකොට අරහාඳුරු කිව්වා ඔබ වහන්සේ මගේ තාත්තා වගේ. මගේ තාත්තා වගේ කෙනෙක් මං කියනේ වහයිද? අනික ඔබ වහන්සේ මං වගේ අයට දුගන්නලා තියෙන්නේ. ඔබ වහන්සේ ගොඩාක් ධර්මයේ දන්න කෙනෙක්. එහෙනම් ඒ හාඳුරු ගොඩක් ධර්මයේ දන්නෙත් නැහැ. රහත් වුණාට එයා ගොඩක් ධර්මයේ දන්නේ නැහැ. ඒ කියන්නේ රහත් වෙන්න ගොඩක් ධර්මිය ඕනේ නැහැ. අභිධර්මයයි අරවයි මේවයි ඔක්කොම ඔලුවට දාගත්ත කියලා රහත් වෙන්නේ නැහැ.
අභිධර්මයේත් හොඳයි එච්චරයි. ඔක්කොම දාගන්න ඕනේ නැහැ. එක දහම් කාරණයක් ඔස්සේ Tamanගේ මනස පිළිසරණ කරගෙන ඉස්සරහට යනකොට ගැඹුරට යන්න පුළුවන්. ගැඹුරට යනකොට හිතේ කෙලෙස් ගැලවි යනවා නම් ඒක තමයි නිවන් මාර්ගය. ඒකට ගොඩාක් බණ ඕනේ. දැන් අර ගොඩක් බණ දන්න හාමුදුරු මේ හාමුදුරු ඉස්සරහා කියද්දි කියනවා මම ඔබ වහන්සේගේ පුතා වගේනේ මං කියන්නේ ඔබ වහන්සේ විශ්වාස කරයි. නෑ මට වෙන විකල්පයක් නෑ. ඔබ වහන්සේ මට කියන්න. මම පිළිගන්න. මනේ මට අනුකම්පා කරන්න. මට තවත් ආරාම හොයන්න යන්න බෑ. ඒ කාර්යය මගේ දැන් අද වගේ අල්ලපු වැටේ පන්සලුත් නෑනේ. අනිත් එක තමයි සතපුම් ගානක් දුර හොයාගෙන ආවේ රහතන් වහන්සේලානේ. ඉතින් සෑම ආරාමික රහතන් වහන්සේලා ඉන්නවා කියලා කියන්නත් බෑනේ. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වා මේ මට උදව් කරන්න මට වෙන විකල්පයක් නැහැ. මම ඔක්කොම අතහැරලා දාලා මට පාත්‍රය විතරයි තියෙන්නේ. මං ආරාමෙත් අතහැරලා ගෝලියොත් අතහැරලා මං ආවේ. මට පුදුම දහම් සංවේගයක් තියෙන්නේ. එතකොට අර ඒ හාමුදුරුවන්ගෙන් ළඟින් තමයි ධර්මී මතුවෙන්නේ. අර පුංචි හාමුදුරුවෝ ළඟින්. ඒ උන්වහන්සේ පින්වත්නි හරි ලස්සන කාරණයක් මතු කරන්නේ. මේ සිදුරු 6ක් එක විස්තරයක් තියෙනවා. සිදුරු 6ක් තියෙන විශාල තුඹසකින් සිදුරු 5ක් වහලා එක සිදුරකින් අත දාලා තලගොයේ කල්ල ගන්නවා වගේ මේ මනෝ සම්පස්සය පදනම් කරගෙන මනෝ සම්පස්සේ නැමැති සිදුරින් අවබෝධය කරා මේ අභ්‍යන්තරයේ පවතින තෘෂ්ණාව නැමැති මේ තලගොය අල්ලා විසි කරලා දාන විදිය ගැන ලස්සන උපමාවක් එක පුහුණු කරන්න කියලා තියෙනවා. ඔච්චරයි කිව්වේ. එහෙම අවබෝධය කරා ගියා. ඒ කියන්නේ දැන් බලන්න මනෝ සම්පස්සේ මනස පිලිසරණ කරගන්න විදියයි මේ කියන්නේ. පින්වත්නි මනස පිලිසරණ කරගන්නේ ඇයි දන්නවද? පින්වත්නි මනස පිලිසරණ කරගන්න බැරි වුණොත් මේ ගෝචර සහිත ලෝකයට විකල්පයක් නැහැ. ඇසට පිලිසරණ මනසමයි. කනට ඇස කන නාසය දිව කයට පිළිසරණ මනසමයි. ඒකට හේතුව පින්වත්නි මනස පිළිසරණ නැති වුණොත් එහෙම මනස දැන් වර්තමාන රූපය ගැන කතා කරද්දී දැන් ඔබට පේන මගේ මාව ඔබට පේනවා. එතකොට මේ වර්තමාන රූපය ගැන විතරක් කතා කරන්න බෑ. රූපය ගැන කතා කරනවා නම් රූපේ විපස්සනා කරනවා නම් අඩුම 5 තැනකදීවත් විදර්ශනා කරන්න ඕන. මොකද්ද? අතීත රූපයයි, අනාගත රූපයයි, වර්තමාන රූපයයි, අජ්ජත්තික රූපයයි, බාහිර රූපයයි. ඔන්න ඔය 5 තැනක. හැබැයි ඔය 5 තැනකටත් වඩා තියෙනවා. 5 තැනකටත් වඩා තියෙනවා පින්වත්නි ගොරෝසු රූපය, සියුම් රූපය, ඊට පස්සේ හිත රූපය, ප්‍රණීත රූපය, දුර රූපය, ළඟ රූපය කියලා ඒ ටික නැතත් අඩුම 5 තැනකදීවත් විදර්ශනා කරන්න ඕන. ඔය විපස්සනාවට මනස හැර වෙන විකල්පයක් නැහැ. හේතුව වර්තමාන රූපය විතරයි ඇහැට ගෝචර වෙන්නේ. වර්තමානී මේ වෙලාවේ ඇහෙන ශබ්දේ විතරයි කනට ගෝචර වෙන්නේ. වර්තමානයේ දැනෙන රසය විතරයි දිවට ගෝචර වෙන්නේ. අතීත රූපේ ගෝචර වෙන්නේ මනෝ සම්පස්සයට. ඒ කියන්නේ අතීත රූපයයි අනාගත රූපයයින් තොරව වර්තමාන රූපය ගැන විතරක් විදර්ශනා කළාට නිවනට හිතපත් කරගන්න බෑ, සෝවාන් වෙන්න බෑ. හේතුව විපස්සනා කරනවා නම් අඩුම 5 තැනකදීවත් විපස්සනා කරන්න ඕන. 5 තැනකදීවත් අඩුම විපස්සනා කරනවා නම් ඒ කියන්නේ මොකද්ද 5 තැන? අතීත රූපය, අනාගත රූපය, වර්තමාන රූපය, අජ්ජත් රූපය, බහිද්ධ රූපය. ඔය 5 තැනවත් විදර්ශනා කරන්න අවශ්‍යමයි. ඇත්තටම මේ 5 තැනදී හොඳට විපස්සනා කරනකොට තමන් තුළම අනබිරතිය උපදිනවා. ඉතින් මේ 5 තැන විදර්ශනා කරනවා නම් මනස හැර වෙන විකල්පයක් නැහැ. හේතුව වර්තමාන රූපය විතරයි ඇහැට අහුවෙන්නේ. වර්තමාන රූපය විතරක් කතා කරලා බෑනේ. දැන් අපිට 5 තැනකම රූපය කතා කරගන්න වෙනවනේ. එහෙමනම් වර්තමාන රූපය කියන්නේ මේ වෙලාවේ රූපේ විතරයි ඇහැට ගෝචර වෙන්නේ. අතීත රූපේ මනෝ සම්පස්සෙන් තමයි කල්පනා කරන්න වෙන්නේ. අතීතයේ දැකපු රූප හැට අහුවෙන්නේ නැහනේ. අතීතයේ මේ වෙනකොට නිරුද්ධ වී ගිය රූප කොච්චර තියෙනවද? ඒ රූප ඔක්කොම කල්පනා කරලා බලලා නේද අපිට ආයෙ සිහි කරන්න වෙන්නේ. එහෙමනම් අන්න මනසයි පිලිසරණ. අනාගත රූපය ගැන උපකල්පන කරනවා නම් අනාගත රූපය හැට අහුවෙන්නේ නැහැ. අනාගත රූපේ උපකල්පනය කරනවා නම් අනාගත රූපේ උපකල්පනය කරන්න වෙන්නේ මනෝ සම්පස්සේ. මානසින් තමයි අනාගත රූපය ගැන කල්පනා කරන්න වෙන්නේ. ඒ වගේම අජ්ජත් රූපයත් දැන් මේ වෙලාවේ රූපේවත් ඇහැට ගෝචර වෙන්නේ නැහැ.
තමන් ඇයි සම්මත රූපේ තියෙන්නේ? මේක සම්පූර්ණ කණ්ණාඩිය ළඟට ගිහින් ඇහින් බලා ගන්නත් පුළුවන්. නමුත් පින්වත්නි භාවනා කරනකොට වර්තමාන රූපයත් මනෝ සම්පස්සයෙන් තමයි විදර්ශනා කරන්න වෙන්නේ. ඒ වගේම බහිද්දාවා මගේ දරුවගේ රූපය, බිරිඳගේ රූපය, ස්වාමී මේ එළියේ සවිඥානික කයවල් ගැනත් විදර්ශනා කරන්න ඕනනේ. ඒවා ඔක්කොම ගෝචර වෙන්නේ මනසට. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අත්ත සරණ ආනඤ්ඤස මන්නස්සම පිළිසරණ කරගන්න කියලා. උන්නාබ බ්‍රාහ්මණයාට කිව්වේ කොහොමද? උන්නාබ අහනවනේ ස්වාමීනි මේ වෙන් ගෝචරයන් තියෙන්නේ මට මේවා හිතා ගන්නත් බෑ. ඇහැට රූප පේනවා, ඇහැට කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා. මේවා ඔක්කොම හිතෙන් අඳුන ගන්නවා ස්වාමීනි වෙන් ගෝචර තියෙන පංචේන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද? එයා එහෙම අහනකොට භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මතක් කළේ? මනංච පටිසරණං. බ්‍රාහ්මණය වෙන මොකක්වත් නෙමේ පිළිසරණ මනසමයි. ඔය විදියට මනස පිළිසරණ කරගත්තාම ඒ මනස පිළිසරණ කරගත්ත තැනක තමයි හිත වඩන්නේ. හිත වඩනවා. කොහොමද හිත වඩන්නේ? ස්කන්ධයන් ඉලක්ක කරගෙන හරි දැන් අර පෝටිල හාමුදුරන්ට නම් කිව්වේ ආයතන ඉලක්ක කරගෙන වඩන විදිය ගැන. ඒ කියන්නේ ආයතන විදර්ශනාවත් පුළුවන් කරන්න. නමුත් මේ ස්කන්ධ විදර්ශනාව නම් මනස පිළිසරණ කරගෙන වාඩි වෙලා හොඳට මානසිකාරය කරන්න තියෙන ওই පස් තැන පිළිබඳව. ඉස්සෙල්ලා හැබැයි මං කියන්නේ අවබෝධය කරා යන්න තියෙන ලේසිම පහසුම ක්‍රමේ පංචස්කන්ධ විදර්ශනාවමයි, වෙන විකල්පයක් නැහැ. මේකමයි අපි හොඳට ඉගෙන ගන්න ඕන. අපි මතු කරන්නේත් මේකමයි. එතකොට මේක මනස පිළිසරණ කරගෙන පස් තැනකදී විදර්ශනා කරන්න ඕන. එතකොට කොහොමද අතීත රූපය ගැනත් විදර්ශනා කරනවා. අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒක ඔක්කොම මනසින් තමයි කරන්නේ. මොකද ඇහින් බලන්න බෑනේ අතීතේ නිරුද්ධ වෙලා ගිය රූප. ඔක්කොම මනසේ නිමිති අනුනිමිති සටහන් වෙලා තියෙන්නේ. අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒවා ඔන්න පටිච්ච සමුප්පාදයෙන්මයි බලන්නේ. ඒවා හේතුන් නිසා හටගත්ත දේවල්. අතීත හේතුන් නිසා හටගත්ත දේවල්. එතකොට හේතුව මොකද්ද? සතර මහා ධාතුන් හැදිලා තියෙන්නේ. එතකොට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නිසා වහා වෙනස් වෙලා යනවා. වහා වෙනස් වී යන හේින්ද ඒ නිසා තමයි අනිත්‍ය වෙන්නේ. හතර තැනකදී විදර්ශනා කරන්න ඕනේ. මේක වෙන පරයය. අර සප්තානුපස්සන ඔය කතා මුකුත් නැතුව වෙන පරයය. අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා හතර තැනකදී විදර්ශනා කිරීම ගැන සමහර සූත්‍රවල තියෙනවා. ඒක පහසුම ක්‍රමය. සප්තානුපස්සනාව ඔය මොකක්වත් ඔක්කොම අයින් කරලා දාලා. ඔය එකක්වත් හරියන්නේ නැහැ වගේ නම්. ඔන්න බලන්න අවබෝධය කරා යන විදිය. අවබෝධය කරන හතර තැනකදී විදර්ශනා. කාර්යබහුල මිනිසෙකුට හරිම පහසුයි. ඊටාම පහසු ක්‍රමයක්. කොහොමද? අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඔන්න පටිච්ච සමුපාදේ ගාව ගන්න ඕනේ. නැත්නම් ඒක බුදුදහමේ කේන්ද්‍රගත භාවිතයට එකතු වෙන්නේ නැහැ. ඒ අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒක හේතුන් නිසා හටගත්ත නිසා. මොකද්ද හේතුව? සතර මහා ධාතුන් හැදිලා තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත නිසා වහා වෙනස් වී යන නිසා. ඇයි හේතුන් නිරුද්ධ වෙනකොට වහා වෙනස් වී යනවා. මේ වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි කියලා හොත්තට මනසින් දකිනවා. අතීතේ රූපේට වෙච්ච දේ දිහා බලාගෙන හොත්තට කල්පනා කරන්න පුළුවන්. අතීතයේ කලල රූපයක් විදියට ගර්භාෂයක් ඇතුලේ අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින් හැදිච්ච අපි යුක්තාණුව කියලා කියන්නේ අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින් හැදිච්ච රූපය නේද මේ දක්වාම වෙනස් වෙවි මේ දක්වාම ආවේ. වර්තමාන රූපේ දිහා බලන්නේ මේ වෙනකම්ම ආපු රූපේ දිහා හුදට මේ විදිහට බලාගෙන ඉන්නකොට පින්වත්නි හිත කොහෙවත් දුවන්නේ නැහැ. ඇයි මේක චිත්‍රපටියක් වගේ. අතීතේ ගර්භ හැබැයි එතනටත් එහාට යන්න ඕන. ඒකට ඕක කාලයක් වඩලා එතනිනුත් එහාට වඩන්න ඕන. සංසාරයේ සක්‍ර දේවේන්ද්‍රයා වුණත් මට මේ ටික නේද උනේ. අතීතේ මම සක්විති රජ වෙලා ඇති භාග්‍යවතුන් වහන්සේ එක කඩි රැලක් පෙන්නලා කියනවා මේ හැම කඩියෙම සක්විති රජ වෙලා තියෙනවා කියලා. මම කී වාරයක් සක්විති කෝයේ සක්විති රජකම ඒ ඔක්කොම අතීතේ නිරුද්ධ වී ගිය සංසාර රූප නේද. අතීතේ ඔය විදියට පිටිපස්සට බලන්න පුළුවන්. ධර්මී ඔස්සේ. එතකොට එයා දකිනවා අතීතේ යම්තාක් රූප හට මේ ඔක්කොම මනෝ සම්පස්ස. ඒකයි මනස පිළිසරණ කිව්වේ. වෙන විකල්පයක් නැහැ. මනෝ සම්පස්සේ මේ ඔක්කොම දකින්න තියෙන්නේ.
ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මනසම පිළිසරණ කරගන්න කියලා. තමාවම විහිට කරගන්න කියලා. වෙන විකල්පයක් නැහැ කියලා. ඔය විදියට බලනකොට තේනවා අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඔක්කොම සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. සියුම් රූපයක් හෝ ගොරෝසු රූපයක් හෝ මොන රූපයක් හරි සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූප තිබිලා තියෙන. ඒක තිරිසන් ලෝකේ උපන්නත් ඔච්චරයි. ඔක්කොම රූපේ. හැබැයි මුලින් බලන්නේ සංසාරෙට. ඉපදී සංසාරෙට බලන පිටිපස්සට උපතේ සිට මරණේ මේ දක්වාම වර්තමාන රූපේ දිහා බලන්නෙත් නෑ. මේ දක්වාම අතීතේ නිරුද්ධ වී ගිය රූපේ දිහා බලනවා. බලලා කල්පනා කරනවා මේ රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නිසා. නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේගේ මූලික පණිවිඩයත් එක්ක එකතු වෙන්නේ නැහැ. මොකද පටිච්ච සමුප්පාදයත් එක්ක සංයෝග වෙන්න ඕන මේක. විපස්සනාව. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නිසා වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි කියලා අනිත්‍යානුපස්සන හොඳට බලනවා. අනිත්‍ය වුණා නේද කියලා. නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒ අනිත්‍යානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති. එහෙනම් මේ අතීතේ නිරුද්ධ වී ගිය රූපයක් කෙරේ මම මොකටද ඇලෙන්නේ? නිරුද්ධ වෙලා නම් මම මොකටද ඇලෙන්නේ කියලා විරාගානුපස්සී විහෙරති කියලා බඩනවා. තුන්වෙනි එක තමයි මේ අතීතේ සියලුම රූප නිරුද්ධ වුණා නම් ඒ නිරුද්ධ වෙච්ච රූපය හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා. නිරුද්ධ වෙච්ච රූපය එතන මේ දක්වාම නිරුද්ධ වුණා නිවි ගියා. වෙනත් ස්වභාවයකටපත් වුණා. එහෙමනම් ඔක්කොම නිරුද්ධ වී යන දේවල්. කියලා නිරෝධයම දකින්නකොට පින්වත්නි නිරෝධානුපස්සනාව වැඩෙනවා. එතකොට තමයි අතීතේ රූපය අතහැරලා දාන්න ඕනේ. අතීත රූපය කල්පනා කරලා අඬලා දොඩලා වැඩක් නෑ. අතීත රූපය අතහැරලා දාන්න ඕනේ කියලා පටිනිස්සග්ගානුපස්සනාව වඩනවා. ඔන්න ඔය හතර තැනකදී. ඔක ලස්සන ක්‍රමයක්. අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී. ඔය සූත්‍රයේ තියෙන ඔය හතර. ඔය හතර විතරක් වඩන විදිය ගැන තියෙන. මේක භාගතුනාස්ගේ දේශනාව. දැන් මේක මම අඩු කරලා කියනවා නෙවෙයි. ඊට පස්සේ ඒ විදියටම බලන හැබැයි මේක 11 තැනකදී බලන්නේ මේක වෙන ක්‍රමයක්. මෙතන බලන්නේ අතීතේ නිරුද්ධ වී ගිය රූපේ බලනවා. ඊට පස්සේ බලනවා අනාගතේ හට නොගත් රූපය. අනාගත රූපේ හටගෙන නැහැ. හට නොගත් රූපේටත් මේ ටිකම තමයි. එහෙනම් මේකත් අනිත්‍ය වෙලා යන එකක් අනාගතේටත් හට ඔය විදියට බලනකොට පින්නත් අනාගත රූපේ අභිනන්දනය වෙන්නෙත් නැහැ. අතීත රූපේ අභිනන්දනය කරන්නෙත් නැහැ. ඔය විදියට මම ඒ කියන්නේ දැන් වර්තමාන රූපේ දැම්ම බලන්නේ නැත්තේ ඒකට හේතුවක් තියෙනවා. දැන් තවම වර්තමාන රූපේ බලන්නේ දැන් අතීතේ බලලා වර්තමානයේ බලලා අනාගතේ බලන්නේ. ඒකට විකල්පයක් ඒක. හේතුව ඔය සමාධිය හොඳටම පවතින අනාගත රූපයත් බලනකොට. අනාගත රූපේ තවම හටගෙන නැහැ. හට නොගත් අනාගත රූපයත් අනිත්‍යයි. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී වශයෙන් බලනකොට පින්වත්නි ඒ බැල්ම තුලදී එයාගේ හිත හොත්තටම සමාහිත වෙනවා. එතකොට වර්තමාන රූපේ මේ වෙලාවේ රූප කලාප බිඳි බිඳි යන ආකාරය දකින්න පුළුවන්. ඒ සමාධිය හොඳටම දියුණු නිසා. නිකම්ම ඔය භාවනාවෙන්ම තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා බලනකොට නිකම් මේ රූප නලියනවා වගේ පේන්න පටන් ගන්නවා. මේ රූපෙම නලියනවා වගේ පේන්න පටන් ගන්න එක බය වෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි. අර තියුණු සමාධිය නිසා මේ රූප කලාප බිඳින ආකාරය පේනවා. නිකන් අර මේ වතුර කැළඹිලා තියෙනකොට අපි මූණ බලද්දි නිකන් එහෙම රූවිතේට වගේ යන්නේ රූපේ. ඔන්න ඔය වගේ නලියනවා පේන ඔය රූපේ දිහාම කිසිම සංස්කාරයක් ගලන්නේ නැතුව බලාගෙන ඉන්නකොට දූවිලි ගොඩක් වගේ රූපේ පේනවා. අනේ මේක නේද භාග්‍යවතුන් වහන්සේ මේ රූප කලාප බිඳි බිඳි යනවා කියලා කිව්වේ මේක දූවිලි ගොඩක් වගේ නේද කියලා අර අතීතයත් බලලා මේවා මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා බලන්න. එතකොට තමයි එතකොට ඒ රූපේ දිහා බලාගෙන කල්පනා කරන්නේ අතීත රූපේවත් අනාගත මේ දැන් වර්තමානයේ මේ වෙලාවේ රූපයත් අනිච්චානුපස්සී විහෙරති. එතනම නිකන් නලිය වෙනස් වෙනවා නේද? රූප කලාප බිඳි බිඳි යනවා නේද? මේ වර්තමානයේ හටගත්ත රූපයත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නිසා වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි නේද කියලා රූපේ දිහා බලාගෙන මනෝ සම්පස්සෙන් වඩන්නේ. තමන්ගේම රූපේ දිහා බලාගෙන.
ඊට පස්සේ වර්තමානයේ හටගත්ත රූපේ අනිච්චානුපස්සී. එහෙමනම් මේ රූපය මම මගේ කියලා මේක මේ නඩත්තු කරගෙන හිටියන මේක මගේ වසඟේවත් තියාගන්න බෑ. මේ බලන්න බලාගෙන ඉද්දිම නලියනවා. එහෙමනම් මේ තප්පරයක්වත් මගේ වසඟේ තියන්න බෑ කියලා තමන්ගේ හිතින් පේනවා දැන් මේක. පේනකොට පින්වත්නි එයා ඒකට නොබැඳින ආකාරයෙන් වඩන්නේ විරාගානුපස්සී නොඇලිමින් වඩන්නේ. ඉතින් මේ රූපේ මේ නලිය තියෙන මේ දූවිලි ගොඩක් වගේ මේ තියෙන මෙතනම නිරුද්ධ වෙලා යන නිසානේ. දැන් ඕලාරිකෝ බැලුවම මේ විදිහට අත තියෙනවා තමයි. ඒතකොට මෙහෙම අත තිබ්බට මේ රූප කලාප එතන මෙතනම බිඳි යනවා නම් මේ මට පේන ඇහෙන් පේන එක නෙවෙයිනේ ඇත්ත කතාව. ඒ කියන්නේ ඇහැට අහුවෙන්නේ නැහැ නේ මේක ප්‍රඥාවෙන් දකින්න එකනේ මනෝ සම්පස්සයෙන් දකින්නේ මේ. ඒකයි මනස පිළිසරණ කිව්වේ. මනෝ සම්පස්සෙන් බලනකොට යාටම පේනවා අනී මේ රූපය මොන්න තරම් නිරුද්ධ වී එතනම නිරුද්ධ වෙලා යන එකක්ද කියලා පේනවා. මේ ඇහෙන් බලපු රූපේ මොන බොරුවක්ද? ඇහෙන් බලපු රූපය තුල මේ හොඳට අත තියනවා නේද කියලා බැලුවට මේ අතේ මම හිතපු දේ නෑ නේද? ඇහැට අහුන්නේ නෑ නේද? ඇත්ත කතාව. දැන් මේ ප්‍රඥාවටයි මේ කතාව අහුවෙන්නේ. ඒක තමන්ම දකින්නේ. දැන් කායින්වත් අහලත් නෙමෙයි, පොතේ තිබ්බටත් නෙමෙයි, හාමුදුරුවෝ කිව්වටත් නෙමෙයි, තමන්ගේම හිතින් මනෝ සම්පස්සෙන් කය පේනවා හොඳට. මේකට මේ පැය ගන්න දවස් ගාණක් යන්නෙත් නෑ ඇත්තටම. ඉතින් අවංකව මේක දිනු කරන යන කෙනෙකුට හොඳට මේ දැන් මේ ප්‍රඥා නාලිකාවම බලන අය ඉන්න විශාල භාවනාව දියුණු කරන අය මම දැකලා තියෙනවා. මට මේ අපි පෞගේ කාලේ කරපු වැඩසටහනින් පස්සේ පවා සමහර අය කතා කරලා මට කියලා තියෙනවා මේ සමහර අය ඒගොල්ලන්ට අරූපාවචර ධ්‍යාන දක්වා පවා හිත දියුණු කරන්න පුළුවන් බව. ඒක නිකම්ම කතාවක් නෙමෙයි. ඒගොල්ලොත් එක්ක කතා කරද්දිම තේරෙනවා ඒගොල්ලෝ ඊටාම ඉහළ ධ්‍යාන සමාපatti වලට සමවදින බව. ඒගොල්ලන්ගේ වචනවල සහ ඒගොල්ලොන්ගේ භාවිතය තුළ ඒගොල්ලෝ කියන ධ්‍යාන ලක්ෂණ එක පේනවා. ඒ කියන්නේ මේක ටික ටික කරන්න පුළුවන්. කාර්යබහුල ජීවිතේ කෙනෙකුට අමාරුයි තමයි. ටික ටික කරන්න පුළුවන්. පොඩ දියුණු කරන්න පුළුවන්. ඒක හදිසි වෙන්න එපා. හදිසිනු මොකක්වත් කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මතක් කළේ හදිසි වෙන්න මෙපා කියලා. අධික වීරිය හොඳ නෑ ධර්ම මාර්ගයට. ඉස්සෙල්ලා හොඳට දේශනා අහන්න. නිතර දේශනා අහන්න. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඇයි දේශනාම අහලා මොකක්වත් යහපතක් වේද? ඉවෙනවා යහපතක්. මෙහිදී අවබෝධය කරා ගියේ නැත්තම් ඉතාම ඉක්මනින් අවබෝධය කරා යනවාමයි. ඒ නිසා මේ දේශනා අහන එක, ඒ කියන්නේ ඒ වගේම තමයි සම්මාදිට්ඨිය උපදව ගන්න පුළුවන් විදිහේ දේශනා කොයි වෙලාවෙ හරි කනට වැටෙයි. කොයි වෙලාවෙ හරි ඇහෙයි. ඒ වගේම මේ බඳු දේශනාවක් නිතර පිරිසකට ශ්‍රවණය කරන්න සලස්වන එක පවා ඒක සුළුවෙන් සලකන්න බෑ. පින්වත්නි මහා පුදුම කුසලයක් මේක. ධර්මයෙන් බලන කෙනෙකුට තේරෙනවා මේ බඳු කුසලයක් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. මහා පුදුම දෙයක් ඒක. ඒ නිසා ඒක තේරුම් ගන්න. ඉතින් මේ විදිහට වර්තමාන රූපයේ බලාගෙන ඉන්නකොට එතන නිරෝධානුපස්සී විහෙරති ඔන්න තුන්වෙනි කෙන ඊට පස්සේ පටිනිසා ඉන වර්තමාන රූපේද අතහැර දැමිය යුතුයි නේද? පටිනිස්සග්ගානුපස්සී අන්න ඔය විදිහට වචන හතරකින් දිනු කරන්න. ඊට පස්සේ අජ්ජත් රූපයත්. අජ්ජත් රූපය කියන්නේ මේ තමන් යයි සලකන රූපය. තමන් යයි සලකන රූපේ. බහිද්ධාවා අනුන්‍යයි සලකන රූපේ. හොඳට මතක තියාගන්න මේ විදියට බලන්නේ අවිඥානික දේවල් ගැන. ගෙදර ගැන, ඉඩම ගැන, කාර් එක ගැන මොකක්වත් ගැන බලන්නේ මේ විදියට. මේ පස් තැනකදී රූපය ගැන බලන්නේ පින්වත්නි ඒ පුද්ගලයා මනස පිළිසරණ කරගෙන බලන්නේ සවිඥානික කය දිහා විතරමයි. වෙන එකක් නෙමෙයි. ඔය පස් තැනකදී බලනකොට අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, දුක වශයෙන් බලන්නෙත් නැහැ. අනිච්චානුපස්සී විහෙරති, ඊට පස්සේ විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. එතකොට ආත්ම දෘෂ්ටිය කැඩිලා යනවා. අනාත්මයි කියලා බැලුවෙත් නැහැ. හැබැයි මේ කියන්නේ සෝවාන් වෙන විදිය. මොකද මේ අනාත්මේ ගැඹුරින් බලන්නේ නැතුව රහත් වෙන්න බෑ. මේ ක්‍රමයට සෝවාන් වෙන්න පුළුවන්. මේ වචන හතර විදියට හොද්දට වඩලා බලන්න මාස දෙකක් තුනක් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට පුදුම තල්ලුවක් හම්බ වෙන්නේ. ඒ විදියටම පින්වත්නි දැන් ওই රූපය ගැන කිව්වගේ වේදනාව ගැනත් ওই විදියටම බලන්න. වේදනාව. ඒතර වේදනාව ගැන බලද්දිත් මුලින්ම බලන්නේ අතීතේ නිරුද්ධ වී ගිය යම් වේදනාවක් ඇද්ද? අතීත වේදනාව. දැන් විඳින මේ වෙලාවේ වේදනාව ගැන බලන්න එපා. අතීතේ නිරුද්ධ වී ගිය යම් වේදනාවක් ඇද්ද? එතකොට බලන්න ඉතින් මේ කලලයක් විදියට වැඩෙන රූපයේ සිට මේ දක්වාම විවිධාකාර වේදනා ඇති වෙලා නැති වෙලා ගිය විදිය දකින්න. එතනින් පිටිපස්සටත් ගිහින් බලන්න. සංසාරේට කොහොමද? ඉපදෙමින් මැරෙමින් ආපු සංසාරේ දිගයි සක්විති රජ වෙලා ඉඳ ඇති ඒ කාලේ සුඛ වේදනාම ලැබෙන්නේ නැති කෝ ඒ වේදනාව දැන්.
ඒ වගේම අතීතේ මට නිරේ උපදින්න වෙන්න ඇති. ඒ කාලේ අනම රාග්න දුක් වේදනා ලැබෙන්න ඇති. කෝ දැන් මේ දුක් වේදනා? අන්න ඔය විදිහට සංසාරිටත් බලන්න. අතීතේ තිරිසන් යෝනියේ ඉපදිලා ඉන්න ඇති. ගැහි ඉන්න ඇති සමහර මුව වගේ සත්තු වෙලා. කාගෙන් මොන කොයි වෙලාවෙ අවදානමේ වැටෙයිද දන්නේ නැහැ. ඒ විදිහට මොන වගේ සතෙකුට අහුවෙයිද දන්නේ නැහැ කියලා ගැහි ඉන්න ඇති. ඒ කාලේ තිබ්බ දුක් වේදනා ඒවා ඔක්කොම අතීතේ නිරුද්ධ වී ගිය දුක් වේදනා සංසාරෙටත් බලනවා. අතීතේ නිරුද්ධ වී ගිය යම් දුක් වේදනාවක් ඇද්ද? ඒ සුඛ වේදනාවක් ඇද්ද? මේ වේදනාවක් පොදුවේ ගත්තොත් වේදනාවක් ඇද්ද? ඒ වේදනාව හේතුන් නිසා හටගත් එක. මොකක්ද හේතුව? ස්පර්ශය. ඒ දවසේ ඒ වෙලාවේ පස්සපච්චය ස්පර්ශයට අනුව පටිච්චසමුප්පන්නවම ගලපන්න ඕනේ නැත්තම් බෑ. වේදනාවක් ඇදී වේදනාව අතීතේ නිරුද්ධ වී ගිය වේදනාවක් ඒ නිසා අනිත්‍ය වෙලා යනවා නේද? වහා වෙනස් වුණා නේද කියලා අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා හතර තැනකදී අතීතයේ බලනවා. අනාගතයටත් යම් වේදනාවක් හට ගන්නවා නම් අනාගතයේ වේදනාවත් ඔච්චරමයි නේද? අනාගතයට මම මේ සුඛ වේදනාව ප්‍රාර්ථනා කර ගියාට සැප ප්‍රාර්ථනා කර වර්තමානයේ මොන තරම් දත කාගෙන දේවල් කරනවද? ඔක්කොම අනාගතේ සුඛ වේදනාව වෙනුවෙන් නේද? අනාගතේ සුඛ වේදනාවක් ඇති වුණත් ඒ වේදනාවත් අනිත්‍ය වෙලා යෑමක් විනා මොනවද ඒ වේදනාවටත් වෙන්නේ? ඔහොම බලනකොට පින්වත්නි අනාගත වේදනාව ගැනත් අනබිරතියක් උපදිනවා. වර්තමානයේ යම් වේදනාවක් ඇද්ද? දැන් වර්තමානයේ කියන්නේ කොයි වෙලේද? මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ. වාඩි වෙලා ඉන්න වෙලාවේ යම් දැන් මෙතන මේ ඉතින් භාවනා කරන කෙනෙක් නම් සුඛ වේදනාවක් ඇති වෙලායි තියෙන්නේ. දැන් නිරාමිස වේදනාවක්, නිරාමිස සුඛ වේදනායි රාගානුසයට බරත් නෑ ඒක. නමුත් දැන් මේ වෙලාවේ මගේ හිතේ වේදනාවක් තියෙන. මේ ඔක්කොම මනෝ සම්පත්. ඒකයි මනෝ පටිසරණම් කිව්වේ. වෙන මොකක්වත් නිසා නෙමෙයි. එතකොට මනෝ පටිසරණයෙන් දකිනවා වර්තමානයේ සුඛ වේදනාවක් ඇද්ද? දුක් වේදනාවක් ඇද්ද? දැන් මේ වෙලාවේ නම් සුඛ වේදනාවක් තියෙන්නේ. ඒක නිරාමිසයි. ඒ සුඛ වේදනාවත් අනේ මේකත් අනිත්‍ය වෙලා යනවා නේද? භාවනාවෙන් නැගිටිනකොට එතනම අනිත්‍ය වෙලා යනවා නේද? නම් මේ වර්තමානයේ හටගත් වේදනාවත් අනිච්චානුපස්සී විහෙරති. මේකත් නැගිටිනකොට මේකටවත් ඇලෙන්න හොඳ නැහැ. මේකටවත් ඇලුණොත් මොකද මෙතන ඇලුනොත් එහෙම ඒකම නිවන් මාර්ගයේ දියුණු කරන යන කෙනෙකුට පලිබෝධයක්. එයාම දුගතියට වැටෙන්නේ නැහැ. නමුත් ධර්මයේ දියුණු වෙන්නේ නැහැ. ඒ වේදනාවට ඇලුනාට පස්සේ ඉතින් ඒක තුරුල් කරගෙන අනී කොච්චර හොඳ වේදනාවක්ද මට ඇති වුනේ කියලා ඉතින් ඒකම අභිනන්දනය කර එයා ඉන්නවා. ඒ විදියට බලනකොට වර්තමානී සුඛ මේකත් අනිත්‍ය වෙලා යනවා නම් නොඇලිය යුතුයි නේද කියලා විරාගානුපස්සී වශයෙන් එතනම හිතට යොදා ගන්නවා. නිරෝධාන මේ වේදනාවත් නිවි යනවා නේද කියලා නිරෝධානුපස්සනාවෙන් බලනවා. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. වර්තමාන වේදනාවද සුඛ වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් කවර වේදනාවක් වුණත් අත්හැරලා මේ විදියට වඩපු මිනිහෙකුට පින්වත්නි අහන්න හම්බ වෙනවා භයානක කතාවක්. Taman කැමැතිම කෙනා මිය ගිහින් මේ විදියට හිත වඩපු කෙනෙකුට කැමැතිම කෙනා ආදරයම කරන කෙනා එයාට මග හැරිලා මිය ගිහි පින්වත්නි නිකන් හිවත් හිත හෙල්ලෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් හිත හෙල්ලෙන්නේ නැහැ. ඇයි? මේ වර්තමානයේ මොන වේදනාවක් ඇති වුණත් ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. නොඇලිය යුතුයි. විරාගානු මේ වේදනාවත් නිරුද්ධ වෙලා නිවි යනවා. ඉතින් සංසාරෙත් මේ බඳු වේදනා නිවිම නේද ආවි කියලා අර පළල් චින්තනයන් ඉතින් සංසාරෙටත් බලලා පින්වත්නි පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. මේක ස්ථාවර වුණොත් ඒක තමයි අකුප්පා චේතෝ. එතකොට හෙල්ලෙන්නෙම නැහැ. ඒකයි දැන් බලන්න මේ බඳු විදියට හිත පුහුණු කරලා තියෙන එක ජීවිතේට මොන තරම් උදව්වක්ද? වටේ ඉන්න මිනිස්සු කියයි බලන්න එයා අම්මා කෙනෙක්ද? ඇයි වටේ ඉන්න මිනිස්සු කියන්නේ අඬන්න ඕන කියලා? එයා තාත්තා කෙනෙක්ද? එයා දරුවෙක්ද? මෙච්චර දෙයක් වෙලා බලන්නකො ගාණක් නැතුව ඉන්නවනේ. ඉතින් එහෙම ඉන්න පුළුවන් නම් හොඳයිනේ පින්වත්නි. හොඳයිනේ. ඉතින් මේ විදිහට මේ එදිනෙදා මේ ධර්මයත් එක්ක හිටියොත් එදිනෙදා ජීවිතේ පවා පුදුම උපේක්ෂාවක පිහිටන්නේ. හැබැයි වඩන්න ඕන. බණ අහලා මදි. බණ අහනකොට පවා තේරෙනවා ඇත්ත මේ කියන කතාව කියලා. ඉතින් මෙහෙම නිවෙනවා නම් මේක පුහුණු කරනකොට කොහොම නිවෙයිද? ඉතින් ওই විදිහට පින්වත්නි අජ්ජත් බහිද්ද වශයෙන්ුත් වේදනා
ඒ කියන්නේ මා තුල ඇති වෙන වේදනාව මගේ දරුවා තුල ඇති වෙන වේදනාව මේකත් අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා පස් තැනකදී බලන ඔය විදියටම රූපයටයි වේදනාවටයි සංඥාවටයි සංකාරයටයි විඥාණයටයි ඔය හතර ආකාරයකින් හොඳට විනාඩි 20ක් 25ක් දවස ගානේ පුරුදු වුණොත් පුහුණු කරන්න මාස 2ක් 3ක් යනකොට බොහොම උපේක්ෂාවකට හිතපත් වෙනවා. ඊට පස්සේ ලෝකේම පෙරළුණත් අනේ අත් දෙක බැඳගෙන ඒකටත් සාදුකාර දීලා කමන්නේ ඉතින් වෙන්න ඕන දේ දැන් වෙලා ඉවරයින් කියලා ඉතාලම හොඳින් ඒකට මුහුණ දෙන්න පුළුවන් මට්ටම වෙනවා. ඒක මේ අවුරුදු ගාණක් කරන්න ඕනේ නැහැ. දවසකට විනාඩි 20ක් විතර ওই විදිහට බලාගෙන ඉන්නකොට අර Tamanගේ හිතට ඇහැට පේනවට වඩා වැඩි දෙයක් මනෝ සම්පස්යෙන් පේනවා. අන්න ඒකයි මනෝ පටිසරණ කියලා කිව්වේ. ඔක්කොම මනස පිළිසරණ කරගෙන කරන දේවල්. එතකොට මනස පිළිසරණ කරගත්තාම උද්ගත වෙන தත්ත්වය මොකක්ද? මොකක්ද වෙන්නේ? උන්නාබත් අහලා තියෙනවා හොඳයි මනස පිළිසරණ කරගත්ත කෙනෙකුට ස්වාමීනි මොකද්ද පිළිසරණ? එතකොට උන්වහන්සේ කියනවා මනංචකෝ බ්‍රාහ්මන සතිපටිසරණ. මනසට පිළිසරණ බ්‍රාහ්මන සතියයි සිහියයි. දැන් මේ සිහියෙන් මේ කරපු වැඩේම තමයි මනසට පිළිසරණ. දැන් මේ සිහිය නැති මිනිස්සෙකුට මෙහෙම පුළුවන් ද අතීත රූපේ අනාගත රූපේ වර්තමාන රූප අජ්ජත් රූප බාහිද්ද රූප කියන පස් තැනකදී අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී වශයෙන් වඩන්න බෑ. අන්න සතිය පිළිසරණ. එතකොට යා ආයෙත් අහනවා හොඳයි සතියට පිළිසරණ මොකද්ද? දැන් මෙහිම කරන එකකින් මොකක් හරි විසඳුමක් තියෙන්න එපාය. යහපතක් නැත්තම් මියගේ අමාරුවට එහෙම කරනවා නෙමෙයිනේ. ඒකට පිළිසරණ තමයි සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණ. එයා තුල තමයි උන්නාබ විමුක්තිය මතුවෙන්නේ. මොකද්ද විමුක්තිය කියන්නේ? මිදෙනවා හිත. මිදෙනවා. සියල්ලෙන් මිදෙනවා. දුකෙන් මිදෙනවා. සමස්තය ගත්තොත් දුක. අතීත රූපේනුත් මිදෙනවා, අනාගත රූපේනුත් මිදෙනවා, වර්තමාන රූපේනුත් මිදෙනවා, අජ්ජත් රූපේනුත් මිදෙනවා. බාහිද මේ රූපේට මොනවා වුණත් එයා තුල කැළඹීමක්, කනස්සල්ලක්, විස්තෝපයක්, ගැටුමක් මොකක්වත් ඇති වෙන්නේ නැහැ. වේදනාව වෙනස් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මට මතකයි මට මේ ළඟදී කතා කළා එක නෝන කෙනෙක් ධර්මයේ දියුණු කරන යන කෙනෙක් ගෙදර ලොකු ප්‍රශ්නයක්. දෙන්නම බොහොම හොඳ ආර්ථික හයියක් තියන අය. ඉතින් මේ මහත්යගේ ධර්මී නෑ. දැන් ගොඩාක් ගෙවල් වල තියෙන්නේ නෝනාත් ධර්මී නෝ මහත්ය ධර්මී නෑ. මහත්ය ධර්මී නෝ නෝන එකතු වෙලා ගුණධර්ම දියුණු කරන්න ලැබෙන එකම වාසනාවක් ආයේ. ඒක පුදුම ලාභයක්. ඉතින් මේ මහත්යගේ ධර්මී නෑ නෝනාගේ හොඳට ධර්මී තිබුණා. ඊපස්සේ විශාල ආර්ථික ශක්තියක් තියෙන පවුලක්. ඊට පස්සේ මට මතකයි ඒගොල්ලෝ ඔය කෑගල්ල පැත්තේ ඉතින් මේ මහත්යගේ ධර්මී නැහැ නෝනා හොඳට ධර්මී හිටියා. අන්තිමටම මහත්තයා කිව්වා මට ඔයත් එක්ක ඉන්න බෑ මට වෙන් වෙන්න ඕන කියලා. ඒ නෝනා බොහොම සනීපෙට වෙන් වෙන්න හිත හදාගත්තා. සනීපෙට වෙන් වෙන්න හිත හදාගත්තා. පස්සේ මාත් එක්ක කතා කරනකොට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ කලින් මට ඔහොම එකක් වුණා නම් මම හතර වටේට ගිහින් මම කීයක් දේවල් කරනවද? ස්වාමීන් වහන්සේ මම එදා රැත් කෑම ටික ගත්තේ කිසිම චලනයක් නැතුව. කලින් මේ ධර්මයේ නැති කාලික ස්වාමීන් වහන්සේ මම මෙහෙම වුණා නම් මම එළි වෙනකන් ඇහැරගෙන අඬාවි. ස්වාමීන් වහන්සේ මම ඊටාම සිහියෙන් එදත් ආහාර ටික අරගෙන නිින්දට ගියා. මට සනීපෙට නිින්ද ගියා එදත්. මට දැන් මොනවද හම්බෙන වත්කම් ඒ මොකක්වත් මගේ ඔළුවට ආවේ නැහැ. නමුත් ඒගොල්ලන් අතර ඒ නෝනටත් යම් කිසි සාධාරණයක් සහිතව තමයි ඒගොල්ලෝ වෙන්ුනේ. නමුත් එයා කිව්වා ස්වාමීන් වහන්සේ මට අඹමල් රේණුවක මට මොනවද ලැබෙන්නේ දැන්? මං කොහොමද වෙන් වෙලා ඉන්නේ? මොකක්වත් අදහසක් ආවේ නැහැ. මං ඉදත් රැයට හොඳට කාලා නිදාගත්තා. මට සනීපෙට මේ ජීවිතේට මූණ දෙන්න හම්බුනේ මේ ධර්මයේ නිසා කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ සුඛ වේදනා දුක් වේදනා ඒ ඔක්කොම සිහිය මිදෙනවා ඒ වයින් පින්වත්නි ඒ වයින් හිත. ඒකයි මොකද සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණ. ඒ සිහිය මේ ආකාරයෙන් සිහිය පවත්වන එකේ විසඳුම තමයි විමුක්තිය. මිදීම. හිත මොකෙන් මිදීම? දුකෙන් මිදීම. දුකෙන් එයාගේ හිත මිදෙනවා. ඒ කියන්නේ මොන සංසිද්ධියක් ඉදිරියේවත් දුක හටගන්නේ නැහැ. ඒ මිදීමේ අග්‍ර ප්‍රයෝජනේ මොකද්ද? එයා අර උන්නාබත් අහන හොඳයි මිදීම විකල්පේ මොකක්ද කියලා. එතකොට උන්වහන්සේ කියනවා විමුක්තිකෝ බ්‍රාහ්මණ නිබ්බාන පටිසරණං. ඒ මිදිච්ච හිතේ තමයි නිබ්බාන කියන ස්වභාවය මතුවෙන්නේ. නිබ්බාන කියන ස්වභාවය. එතකොට එයා අහනවා හොඳයි
එයා මොකුත් නිවන ගැන දන්නේ නැහනේ. එයා අහනවා හොඳයි ස්වාමීනි නිර්වාණයට මොකද්ද පිළිසරණ? නිර්වාණයට මොකද්ද පිළිසරණ? පඤ්ඤස්ස පරියන්තං ගහෙත්වා ප්‍රශ්න ඉක්ම ගියා කියනවා. බුදුරජාණන් කියනවා ඔයා දැන් අහන ප්‍රශ්න ඉක්ම ගිහින් ඉවරයි. හේතුව තමයි මාර්ග බ්‍රහ්මචර්යාව මේ ඔක්කොම කරේ මිදීම මේ නිර්වාණය පිණිසයි. නිර්වාණයට කවරක්වත් පිළිසරණ වෙන්නේ නැහැ. ඔයා ප්‍රශ්න අහපු ක්‍රමය වැරදි. මොකද මේ ඔක්කොම කරගෙන ආවේ ඇඟේ අමාරුවට නෙවෙයි. නිර්වාණය පිණිසයි. නිබ්බාන පටිසරණ පිණිසයි. නිර්වාණයට පිළිසරණ මොකද්ද කියලා අහන ප්‍රශ්නේ සාධාරණ නෑ. ඒක අසාධාරණයි. මාර්ග බඹසර කියන්නේ මේ වඩාගෙන ආපු ක්‍රමය නිර්වාණයෙන් මහමාර වී යනවා. එතනින් පස්සේ කළ යුතු දෙයක් නෑ. ඒක ස්ථාවර වෙනවා. ඔය චින්තන ස්ථාවර වෙනවා. ඊට පස්සේ 아무තුවෙන් ආයේ වර්තමානයේ හටගෙන තියෙන රූපය අනිත්‍යයි. ඊට පස්සේ විරාගානු ඒ වඩන්න ඕනේ නෑ. නමුත් ඒ අවබෝධයට පත් වෙච්ච කෙනත් ඉඳලා හිටලා ආයෙ වඩනවා මේක. හේතුව දැන් නිර්වාණයට පත් වෙච්ච කෙනාත් මේ විදියට වඩනවා. වර්තමානයේ හටගත් රූපය හේතුන් නිසා සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නිසා වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි කියලා අනිච්චානුපස්සනාව වඩනවා. නොඇලිය යුතුයි කියලා විරාගානුපස්සනාව වඩනවා. නිරුද්ධ වී යනවා කියලා නිරෝධානුපස්සනාව වඩනවා. අතහැරලා දැමිය යුතුයි කියලා පටිනිස්සග්ගානුපස්සනාව. ඇයි නිවනටපත් වෙච්ච කෙනෙක් එහෙම වඩන්නේ? එතකොට ඒ උත්තමයා තුල අනේ මම මේ වගේ දුකකින් නේද නිදහස් උනේ කියලා ditta ධම්මවේදනීය ප්‍රීතියක් සුඛයක් හට ගන්නවා. ඒ කියන්නේ ditta ධම්මවේදනීය සුඛ විහරණයක් පවතිනවා. මොකද්ද? මේ බඳු කරුමක්කාර දුකකින් නේද මම මේ නිදහස් උනේ කියලා ඒ ජීවිතේම අවබෝධයටපත් වෙනවා. ඉතින් අවබෝධයටපත් වෙච්ච කෙනෙක් පවා මේ බඳු ආකාරයක මානසිකාරය කරනවා. ඒ නිසා ඔන්න ඔය විදියටයි මනස පිළිසරණ කරගෙන නිර්වාණය කරා යන්නේ. අපට දේශනාවට අදාළ කාලේ නිමා වෙන නිසා